ආයුබෝවන් පුංචි දුවේ පුතේ දැන් 4 ශ්‍රේණියට පාස් වෙලා ඉන්න ඔයාලට මේ වෙනකොට පාඩම් කිහිපයක් අපි කතා කරලා තිබුණා. මේ අවුරුද්ද පුරාම පුතාලගේ වැඩ කරන් යන්න ඕනේ එකතු කරන අඩු කරන ගුණ කරන බෙදෙන පාඩම්. මම ලොකු අභ්‍යාස ප්‍රමාණයක් පුතාලට එවලා තියෙනවා පැවරුම් වල. ඒ වගේ මේවා කරන් යන්න ඕන කරන මූලික වීඩියෝස් ටික දාලා තියෙනවා. එතකොට දරුවනේ දැන් ඔයාලට මේ මාසේ දෙසැම්බර් මාසෙට කරන්න තියෙන පැවරුම් 4 මේ වෙනකොට අපි අපේ සුරගුරු අධ්‍යාපන ආයතනයෙන් ඇවිල්ලා ගොඩක් දෙමව්පිය අරන් ගියා. ඒ වගේම ගම්පහ නව මොන්ටාන කෙනුත් ඇවිල්ලා මේ පේපර් කට්ටලිය මේ පැවරුම් කට්ටලිය අරන් ගියා. සමහරවිට තාම මේක ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් ඉක්මනට ඇවිල්ලා මේ පැවරුම් කට්ටල 4ක් තියෙනවා පුතේ. ඒතකොට පැවරුම් කට්ටල 4ක් තියෙනවා. මේ කට්ටල 4 අපි මේ මාසෙට කරන්න ඕනේ පාඩම් මේකක ටික ඇතුළත් කරලා තියෙනවා. එතකොට සංඛ්‍යා අවබෝධයේ පුතාලට මම කලින් කළා ඒ කලේ පුතේ ඉලක්කම් 3ක් යනකල්. ඉලක්කම් 3ක් යනකල් සංඛ්‍යා කියවන්න ලියන සහ ඒ සම්බන්ධ අභ්‍යාස කළා. දැන් ඒක චූට්ටක් මතක් කරලා අද පුතාලට ඉලක්කම් 4 සංඛ්‍යා ගැනයි කියලා දෙන්නේ. ඊළඟට භාග පාඩම පුතාලට කරන්න තියෙනවා. ඊළඟට දිගමිනුම් පාඩම කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා සංඛ්‍යා රටා. එතකොට 4 ශ්‍රේණියේ පොතේ මට්ටමට සහ එතනිනුත් වඩා ටිකක් වැඩිපුර මම මේ පාඩම් ටික පුතාලට උගන්වනවා. කොහොම නමුත් දරුවනේ මේ දැන් දෙසැම්බර් මාසයේ ලැබිලා තියෙන්නේ. ඔයාලගේ අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දට කලින් සියලුම පාඩම් මේකක අංග සම්පූර්ණයෙන් කරලා ඉවර කරනවා. ඒ විතරක් නෙමෙයි අපි ගණිත ගැටලුත් ඒ අතරම ඉස්සරහට පටන් ගන්නවා. එහෙමනම් අද ඔයාලගේ මේ පැවරුම් කට්ටලේ අපි පැවරුම් 4 වෙන් කරගමු පුතේ. අද දවසේ කරන පළවෙනි පැවරුම සංඛ්‍යා අවබෝධය. එතකොට පැවරුම් කට්ටල 4න් අපි සංඛ්‍යා අවබෝධය කියන පැවරුම තමයි අද කතා කරන්න යන්නේ. හොඳයි. අපි එහෙමනම් බලමු මේ සංඛ්‍යා අවබෝධයේ පැවරුමේ පුතාලට ඉලක්කම් 3ක සංඛ්‍යාවක් පිළිබඳ දැනුම ලබා ගන්න ඕන නම් මේ කලින් වීඩියෝ එක පොඩ්ඩක් හොඳට බලන්න ඕනේ පුතේ. මේ සංඛ්‍යා අවබෝධයේ පළවෙනි එකට අපි දාලා තිනවා වීඩියෝ එකක්. ඒකේ බලන්න ඒකේ මූලික සංඛ්‍යා අවබෝධය ගැන කරුණු කාරණා උගන්වලා තියෙනවා. ඉලක්කම් 3ක සංඛ්‍යා ගැන. එතකොට ඒක ඔයාලට බලන්න පුළුවන්. මොකද YouTube එකේ තියෙන නිසා ඒක කාටවත් අතපසු වෙලා නැහැ. තව පරක් වෙලා සම්බන්ධ වෙන දරුවෙකුට ඒක බලන්න පුළුවන්. හොඳයි. අද පුතාලා ඉගෙන ගන්න ඕනේ. මොකද අද ඉගෙන ගන්න දේ පුතේ පහවසරටත් ඕන කරනවා. අපි ඉලක්කම් 4ක සංඛ්‍යාවක් නිවැරදිව ලියන්න, කියවන්න සහ ඒ සම්බන්ධ ගණන් ටිකක් මම කියලා දෙනවා. එතකොට මේ පැවරුමේ තියෙනට වඩා වැඩිපුර කාරණා ටිකක් මම පුතාලට උගන්වන්නයි සූදානම. හොඳයි. එහෙමනම් අපි අද පුතාලගේ පැවරුමේ තියෙන 5 වෙනි පිටුවේ සිට පැහැදිලි කරලා දෙන්නයි යන්නේ. ඉස්සෙල්ලාම පුතේ අපි ඉලක්කම් 3ක් යනකල් සංඛ්‍යා චූට්ටක් මතක් කරලා බලමු. ඔන්න බලා ගන්න පුතාලා. අපි 1 සිට 20ට ලියනකොට එහෙම ගිහිල්ලා 1 සිට 20ට යනකල් ලියනකොට මේ සියලුම සංඛ්‍යා පුතේ ලියන්න වෙන්නේ එක වචනයකින්. වචන එකකින් ලියන්න වෙන්නේ. මේ සංඛ්‍යා ලියනකොට වචන එකයි. 9 තනි වචනයක්. 11 තනි වචනයක්. 12 තනි වචනයක්. 13 තනි වචනයක්. අපි මේක 13 කියලා පුතේ වෙනම ලියන්නේ. එතකොට මේක ලියන්නේ 13 තනි වචනයක්. 14 15 තනි වචනයක්. මේවා තනි වචන. තනි වචන විදිහට එන්නේ වචන එකයි. වචන 15 කියලා කඩන්නේ 19 තනි වචනයක්. ඊළඟට 20 30 40 50 මේවා ඔක්කොම තනි වචන. නේද? මේක අපි 40 කියන්නේ වචන දෙකක් නෙමෙයි පුතේ. 40 30 40. එතකොට මෙන්න මේ විදිහට තනි වචනයකින් ලියන 100ට අඩු සංඛ්‍යා තමයි පුතේ. 20ට අඩු සියලුම සංඛ්‍යා තනි වචනයකින් ලියන්න ඕනේ. ඒ වගේම පුතේ අගට බිඳුව යෙදෙනේම තියෙනවානේ. 20 30 40 50 60 70 80 ඒවත් තනි වචනෙන් ලියන්න ඕනේ. එතකොට වචන දෙකකට වෙන් වෙන්නේ දරුවනේ 21 22
ආදි වශයෙන් 20න් එහා පැත්තේ තියෙනවා. එතකොට බලන්න මේක වචන දෙකයි. 21 22 49 75 94 ආදි වශයෙන් ඉලක්කම් දෙකක් තියෙනවා නම් ඒක වචන දෙකකට අපි වෙන් කරලා ලියනවා. හොඳයි ඊළඟට අපි කතා කරනවා පුතේ 100න් එහාට ඒ කියන්නේ 999 දක්වා ඉලක්කම් 3ක සංඛ්‍යා ලියන කොටත් මේ කියපු නීතියම තමයි ඒක මතක් කරගමු පුතේ. දැන් මේක ලියනකොට මේක ලියන්නේ පුතේ 473. එතකොට මේක ලියනවා 473 473. එතකොට බලන්න වචන තුනකට වෙන් කරනවා. දැන් මේක ලියනකොට ලියන්නේ වචන දෙකයි. මේ බිඳුව යෙදෙන නිසා මේකට වචනයක් වැඩි වෙන්නේ නැහැ නේද? 805. දැන් මෙතනත් බලන්න පුතේ මේ බිඳුවක් තියෙනකොට මේකත් අපි ඉලක්කම් 3කින් කියන්නේ 790. මොකද 90 තනි වචනේනේ 790. 790. ඒ වගේම පුතේ අගට බිඳු තියෙනවා නම් දෙකක්. මෙම සංඛ්‍යා ලියනකොටත් පුතේ අපි කියවනකොට වගේ නෙමෙයි ලියනකොට ය කියලා දෙසරයක් යෙදෙන පරිදි ලියන්න ඕනේ. එහෙනම් මේක 500ය 700ය ඊළඟට මේක 200ය මේක 200ය පුතේ 200 කියලා නෙමෙයි අපි ලියන්නේ 200ය 200ය 700ය 500ය 300ය 900ය ඔය විදිහට පුතාලා ඉලක්කම් 3ක සංඛ්‍යාවකට පුතාලා කියන්න ලියන්න හොඳට පුරුදු වෙලා තියෙනවා. එහෙමනම් අද අපි ඉලක්කම් 4ක සංඛ්‍යාවක් කියවන ලියන ආකාරය හොඳට ඉගෙන ගන්න ඕනේ. පුතාලට ඉලක්කම් 4ක සංඛ්‍යාවක් ලියනකොට දැනට මේ බලන්න පුතේ අපි ඉලක්කම් 3කට යනකල් සංඛ්‍යාවලට කියන පුතේ නමක් ඒකක කලාපය කියලා. හැබැයි කලාප උගන්වන්නේ නැහැ පුතාලට 4දී ඒකක කලාපය. ඉලක්කම් 3ක් යනකල්. පුතාලට මේ පාඩම තේරුම් ගන්න තමයි මම මේ කාරණාව කියලා දෙන්නේ. එතකොට ඊට පස්සේ තියෙනවා පුතේ තව පොඩි පරතරයක් තියලා වෙන් කරන කලාපයක්. ඒකට අපි කියනවා දහස් කලාපය කියලා. දහස් කලාපය. එතකොට අපි ඒකක කලාපයට වැටෙන සංඛ්‍යා තමයි පුතේ 3 ශ්‍රේණියේදී ඉගෙන ගත්තේ. දැන් මේ බලන්න 438 590 607 700ය. ඔන්න බලන්න පුතේ මම ඊළඟට තව සංඛ්‍යාවක් ලියනවා. මේක 25. නමුත් අපි මෙතෙන්දී 25ක් ලියනවා මෙහෙම 0.25. මේක 25. 60 7. එතකොට මම මේ ඉලක්කම් 3කින් ලිව්වට පුතේ මේක 7. මේක 60. මේක 25. එතකොට අපි කියවනේ මේ දහස් කියලා කලාපයක් වෙනවා කියලා. මේ දහස් කලාපයට යනකොට පුතේ ඒ සංඛ්‍යාව කියවනකොට දහස් යන නමින් කියවන්න ඕනේ. එහෙනම් බලන්න පුතේ මම මේක ලිව්වොත් මෙහෙම පොඩි පරතරයක් තියලා මම මෙතන ලියන චූටි පරතරයක් තියලා. හැබැයි පුතාලට 4 ශ්‍රේණියේදී මේ විදිහට කලාප වෙන් කරලා ලිව්වේ නැති වුණාට පස්සේ හැබැයි ඉලක්කම් 5කට යනකොට තමයි අනිවාර්යයෙන්ම කලාප වෙන් කරන්න ඕනේ. හැබැයි ඉලක්කම් 4ක සංඛ්‍යාවක් වුණත් මේ විදිහට කලාප වෙන් කරන ක්‍රමය තමයි හරිම ක්‍රමය. එතකොට පුතේ ඒක වඩාත් පහසුයි කියවන්න ලෙහෙසි. ඒක ඊටාම නිවැරදි සම්මත ක්‍රමයක්. පුතාලට මේක හරියටම උගන්වනවා පුතේ 6 ශ්‍රේණියේදී සංඛ්‍යා සම්මත ආකාරයට ලිවීම කියලා. එතකොට මේ සම්මත ආකාරයට ලියනවා කියන්නේ කලාප වෙන් කළා ලියනවා. හරි මම තා චුට්ටකින් ලොකු ගාණක් පුතාලට එහෙම පෙන්නන්නම්කෝ. එතකොට පුතේ මේක 5000 මේ තියෙන්නේ 5000 එහෙනම් මේක කොහොමද අපි ලියන්නේ? 6590. එතකොට බලන්න පුතේ 6590
590ම වචන වෙන් කරන ආකාරය කියලා දෙන්නම්. මේක 4607 1700 3025 මේක පුතේ අපි 2000 කියලා නෙමෙයි කියන්නේ 2060 9007 එතකොට පුතේ මේ විදිහට අපි චූටි පරතරයක් තියලා මේක ලියුවා. දැන් පොත්වල පුතේ මෙහෙම තියෙනවා. 5438 දැන් මෙතන ඉලක්කම් ටිකක් නේ තියෙන්නේ පුතේ. ඉලක්කම් කිහිපයක් හතරක්. මේ ඉලක්කම් හතරක් තියෙන එක කියවන්න අපහසු නෑ. මොකද හතර පොඩි සංඛ්‍යාවක් නේ කියවන්න පුළුවන්. එතකොට මේකම ලියනවා මෙහෙම. 5 ලියලා චුට්ටක් පරතරේ තියලා 438 ලියනවා. දැන් බලන්න පුතේ මේ දෙකම එකයි. මේ තියෙන්නේ 5438 මේකත් හරි. මේ තියෙන්නේ 5438 මේකත් හරි. මේ දෙකම හරි. හැබැයි ඉලක්කම් එක ටික ගෑවිලා නැහැ නේ පුතේ. මේකත් හරි මේකත් හරි. හැබැයි අපි මේක තමයි සම්මත ක්‍රමය කියලා පිළි අරගන්නේ. එතකොට මෙහෙම ලියපුවාම කියවන්න පහසුයි. 5438 ඒ නිසා මේක වැරදි නෑ. ඉලක්කම් 5කට යනකොට කොහොමත් පුතේ මේ කලාප වෙන් කිරීම තියෙනව නැත්නම් අපේ හැදිලි අපි දු සංඛ්‍යාවක් තියෙනවා මෙහෙම කියව ගන්න. ඔහොම දිනකොට මේක කියව ගන්න බෑ. එතකොට මේක අපි ඉස්සරහට කියලා දෙනවා පුතේ කලාප වෙන් කරලා ලියපුවා මේක කියවන්න ලේසි. එතකොට අපි ලියන්නේ මෙහෙම. එතකොට පුතාලට ඕක ඉගෙන ගන්න වෙන්නේ 4 ශ්‍රේණි 5ේදී. මේක කියන්නේ පුතේ 382563 මේක දහස් කලාපයට වැටෙන්නේ. ඒ වගේ ඕන විශාල සංඛ්‍යාවක් කලාප තියෙනවා පුතේ. එහෙම වෙන් කරන්න ඒකක ඊළඟට ඉලක්කම් 3 දහස්, තව ඉලක්කම් 3 මිලියන, ඊළඟ ඉලක්කම් 3 බිලියන. මේ මිලියන බිලියන යන කල්පතාලට 6ේදී තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒ නිසා 4ේදී ඉලක්කම් 4ක සංඛ්‍යාවක් ඉගෙන ගමු. ඒකෙත් අග සිට ගත්තාම 4 වෙනි ඉලක්කම වැටෙන්නේ දහස් කලාපයට. එතකොට ඒක කියවනකොට පුතේ අපි දැන් මම පැහැදිලි කරලා දෙනවා මේවා කියවන ආකාරය. හරි. එහෙනම් මේකම දෙකම හරි. හැබැයි ඉලක්කම් 5කට යනකොට නම් පුතේ කලාප වලට වෙන් කරලා ලියන එක තමයි නිවැරදි ක්‍රමය. හරි. හොඳයි. දැන් පුතේ මේ වගේ මම තව එකක් ලියන්නම්කෝ. මෙන්න. හරි. අපි පළමු කොට ඉගෙන ගන්න ඕනේ පුතේ දැන් සංඛ්‍යාවක් ලියනකොට කොහොමද වචන වෙන් කරන්නේ? පෙළ පොතේ මේ පිළිබඳ උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. ඒ වගේම අපි 3 පොත, 4 පොත, 5 පොත විතරක් නෙමෙයි පුතේ 6, 7, 8 පොත්වලත් මේ සංඛ්‍යා පිළිබඳ ලියවිච්ච තැන් අභ්‍යාස තියෙනවා. ඒවා කියවන ආකාරය ඉගෙන ගන්න ඕනේ. එතකොට මෙතනදී පුතේ මේක අපි කිව්වා දහස් කලාපයට වැටෙන්නේ. අපි මේක තව එක සැරයක් ඔන්න කියවමු බලන්න. මම සර් කියනකොටම ඔයාලත් මේක පුරුදු වෙන්න හන්නගලා කියලා බලන්න. 5438 6590 4607 1700 3025 2060. එතකොට පුතේ 2060 අපි ලියනකොට ලියන්නේ 2 ලියලා 0.60 ලියන්න ඕනේ. 2060 කවුරු හරි ලියුවොත් දහස් කලාපේ 2යි ඒක කලාපේ 60යි මේ 260. 2060 නම් මෙහෙම ලියන්න ඕනේ. 9007. එතකොට 9007 ලියනකොට කවුරු හරි ලියුවොත් මෙහෙම දහස් කලාපේ 9යි ඒක කලාපේ 7 ඔය 97. 9007 නම් පුතේ 7 ලියවෙන්න ඕනේ ඉලක්කම් 3කින්. දහස් කලාපයට පසු කලාපේ ඉලක්කම් 3කින් 7 ලියන්න ඕනේ ඉලක්කම් 3කින්. මේක 8000. දැන් ඔන්න බලන්න වචන වෙන් කරලා ලිවීම පිළිබඳ අනිත් එක තමයි පුතේ මූර්ධජ අකුරු යෙදෙන තැන් තියෙනවා. පුතාලා දන්නවා 11 12 15 කියනකොට අනිවාර්යයෙන්ම මූර්ධජල යෙදෙනවා. ඒ වගේම පුතේ 40 ගණන් ලියනකොට මම ලියන මෙහෙම 40 43 48 ඒ ලියනකොටත් මූර්ධජල යෙදෙනවා. එතකොට අන්න ඒ වගේ මූර්ධජ අකුරු ලියන තැන් විශේෂයෙන්ම ලියන්න. මොකද ශිෂ්‍යාත විභාගෙදී එහෙම සමහර වෙලාවට 4 යෙදෙන තැනකට 40 කියලා ලියුන්නේ නැත්නම් මූර්ධජල වැරදි දානවා. එතකොට ඒ ගානේ
අනිත් වචන ඔක්කොම හරි ගියත් අකුරු හරි ගියත් එක අකුරක් වැරදුනත් වැරදි. එහෙනම් දරුවනේ දැන් මෙන්න මේ ටික මම ඉස්සෙල්ලාම සංඛ්‍යා නාමය කියනවා. එතකොට අපි මේකට කියනවා පුතේ සංඛ්‍යාවේ නමට කියනවා සංඛ්‍යා නාමය. පුතාලට දීලා තියෙන මේ පැවරුමේ මම වීඩියෝ එකට කලින් එවපු නිසා ඒ පිළිබඳ උදාහරණ කිහිපයක් දීලා තිනවා. නමුත් දැන් මේ වීඩියෝ එක බලලා පුතාලා ඒක හරියටම ඉගෙන ගන්න සංඛ්‍යාවක් ඉලක්කම් 4ක කොහොමද කියවන්නේ ලියන්නේ. ඒ විතරක් නෙමේ පහ වසරට යනකොට පුතාලාට ඕන කරන සංඛ්‍යා කියවීම ලියවීම පිළිබඳව මම චූටි මඟ පෙන්වීමක් කරනවා. හැබැයි අපි පහට ගිහිල්ලාම පුතේ ඉලක්කම් පහේ සංඛ්‍යා භාවිත කරමු. හොඳයි. එහෙනම් බලන්න පුතාලා මේක අපි සංඛ්‍යා නාමය ලියනකොට මට ඉඩ මදි වෙන නිසා මම චුට්ටක් කුඩා කරලා ලියන්නම් පුතාලා අහගන්න. මේක පුතේ දහස් කලාපෙන් එහෙනම් අපි කියන්නේ 5000. එතකොට මේක වචන දෙකකට වෙන් වෙන්නේ නැහැ පුතේ. 5000 වචන දෙකකට වෙන් වෙන්නේ. ඒක තනි වචනයක්. 5000 තනි වචනයක්. 5000. 438 අන්න වචන තුනයි එතකොට. 400 මම මෙහෙම කරන්නම් පුතේ. දැන් මේ පැත්තේ ලියන්න ගියපුවාම පුතාලට ඉඩමදි වී බෝඩ් එකේ පේන. ඒ නිසා දැනට මම මේක මේ පැත්තෙන් ලියනවා පුතේ. හරිද? මේක සංඛ්‍යාව ලියන ආකාරය මම මේ පැත්තෙන් ලියලා පෙන්නන්නම්. හරි. අර පැත්තෙන් ලියුවොත් පුතාලා ටිකක් ඉඩමදි වී බෝඩ් එකේ. මේ බලන්න. මේක එතකොට 5000. 5000 400 38 මම කටු අකුරෙන් ලිව්වට පුතාලා ලස්සන ලියන්න ඕනේ අකුරු වචන වෙන් කරලා ලස්සනට. හරි. 5438 වචන 4යි. එතකොට බලන්න පුතේ මෙතන මේ බිඳුව යෙදෙනකොට මේක 90 කියලා තනි වචනෙන් කියන්නේ. එතකොට මේක 6000. ඒක 6000 කියලා වචන වෙන් කරන්න එපා පුතේ. 5000 තනි වචනයක්. එහෙනම් මෙන්න බලන්න. 6000 500 නෙමෙයි පුතේ 500 500 90 දීර්ඝ පාපිල්ලෙන්න ඕනේ 90 6590 එතකොට මෙතනත් මේ බිඳුව යෙදෙනකොට පුතේ අපි මේක 7 කියලානේ කියන්නේ නේ අවසාන කොටස 7 එහෙනම් 4000 එතකොට මේක තනි වචනයක් 4000 600 607 4607 ඔන්න 700 තනි වචනයක්. එතකොට පුතේ මේක 1000 එක් වෙනම දහස් වෙනම නෙමෙයි පුතේ 1700 700 තනි වචනයක් 1700 එතකොට බලන්න පුතේ මේක 3000 මෙතන 25. එතකොට බිඳුවට අපි බිඳුව යෙදුනහම ඒකට වචනයක් යෙදෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න පුතේ මේක 3000 25. අනිත් එක තමයි දරුවනේ 25 කියන්නේ ඔයාලා දන්නවා 20න් එහා පැත්තේ. එතකොට 25ත් තනි වචනයක් නෙමෙයි. 25 වචන දෙකකට කරනවා 25. ඔන්න බලන්න මම තව පොඩ්ඩකින් ලියනවා මේකම දැන් ওই 3025 වගේම මම මෙහෙම ලිව්වොත් ඕක තච්චුට්ටකින් මම කියලා දෙන්නේ. මේක දැන් 3025. එතකොට 25 වචන දෙකකට කරනවා. එතකොට 3025 වචන තුනයි. මේක බලන්න පුතේ 2060. එතකොට අපි මේ ටික 60 කියලා කියන ගමන්ම මෙතන කියන්නේ පුතේ 2000. එහෙනම් 2060. ඒක 2000 කියන්නේ නැහැ පුතේ. අපි 2000 කියලා කියන්නේ නේද? 2060. එතකොට මේක බලන්න පුතාලා. මේක 9007. 9007. එතකොට මෙන්න 9007. වචන දෙකයි. 9007 වචන වෙන් වෙන්න ඕනේ 9007. දැන් මේ වගේ සංඛ්‍යා කියනකොට පුතේ අපි 1000 කියන්නේ මේ එකකටවත් පුතේ 1000 කියුවේ නෑ. හොඳට බලන්න 1000
දහස්. අපි අර කට හුරු වෙලා තියෙන්නේ 3000 8000 6000 කියලා ලියනකොට එහෙම බෑ පුතාලා. දහස් 6000 3000 1000 9000. එහෙනම් මේක පුතේ 8000 නෙමෙයි 8000 තනි වචනයයි. 8000 8000. හරිද? එතකොට පුතේ ওই විදිහට අපි ලියනකොට හරි 8000. ඊළඟට මේක බලන්න පුතේ මේක 3012. එතකොට 12 තනි වචනයනේ. එතන වචන දෙකයි. එතකොට මේක 3000 3012. දැන් ඊළඟට පුතේ අපිට ඉලක්කම් 4කට වඩා වැඩි වෙද්දී එතකොට මේ දහස් කියන වචනේ වෙන් කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තන් පස්සේ මේ විදිහට පුතේ 9ට යනකල් අපි 9000 තනි වචනයක් කියන්නේ 9000 නේද? ඒ 1000 2000 3000 6000 9000. හැබැයි පුතේ දසදහස දැන් පුතාලට පස්සේ මේවා ඉගෙන ගන්නවා. දැන් මෙන්න මෙහෙම තියෙනකොට මේකට කියන්නේ නැහැ දසදහස කියන එක තනි වචනෙන්. එතකොට පුතේ මේ දහස් කලාපයේ ඉලක්කම් එකකට වඩා වැඩි වෙනකොට මේ කලාපය ලියනකොටත් වචන දෙකකට භාවිත වෙනවා පුතේ. එතකොට දසදහස්. ඕක පහේදී ඕන වෙන්නේ පුතේ. එතකොට මේක කියන්නේ නැහැ. මේක කියන්නේ පුතේ මම මෙහෙම නිකන් ලියලා පෙන්නන්න. මේක කියන්නේ පුතේ තනි වචනයකට නෙමෙයි. මොකද මේක දහස් කලාප ඉලක්කම් එකකට වඩා වැඩි වෙනකොට මේක වචන වෙන් වෙනවා පුතේ. දහස්. එතකොට මේක තනි වචනයක් ගන්න දසදහස. එහෙනම් මෙහෙම තිබුණොත් පුතේ මේකත් අපි පහේදී උගන්වනවා පුතාලට මේක 17. එතකොට 17 කඩන්න බෑනේ තනි වචනයක්. දහස චුට්ටක් වචන වෙන් කරනවා. අපි කියන්නේ 17000 කියලා තනි වචනයකට. හරිද? මොකද ඒක සංඛ්‍යා ලිවීමේ නීතියක්. එතකොට ඒවා පෙළ පොත්වල බොහොම අඩුවෙන් පුතේ තියෙන. නමුත් ඒ උදාහරණ බලලම ඔයාලට තේරුම් ගන්න බෑ. දැන් සර් කියලා දෙන විදිය හොඳට පුරුදු වෙන්න. මේක තව හොඳට බලන්න පොත්පත්වල 17000 දසදහස. එතකොට මෙහෙම තිබුණොත් පුතේ මේක පහේ ඕන වෙන්නේ. මේක කියනකොට පුතේ 31 කියන එක තනි වචනයක් කියන්න බෑ. 31000. එතකොට මෙතන වචන තුනකට පහේදී වෙන් කරලා තිනවා මේක 31000. අපිට 31 කියන එක තනි වචනයට කඩන්න බෑනේ. අපි දන්නවා 20ට අඩු නිසා මේක තනි වචනයට කියන්න පුළුවන්. මේක 17 තනි වචනයට කියන්න පුළුවන්. මේක 31 වෙනකොට වචන දෙකයි. 31000. එතකොට දහස කියන එක ඉලක්කම් එකක් තිබියදී ඈත් වෙන්නේ නැහැ පුතේ. එහෙනම් 5000 තනි වචනයක්. 6000 තනි වචනයක්. 4000 1000 8000 9000 තනි වචන. හැබැයි පුතේ 10න් එහා පැත්තට ලියනකොට දහස් කලාපය ඈත් වෙනවා. එහෙනම් දසදහස් 11000 85000 85000. දැන් මේකත් ඔන්න බලන්න. දසදහස. මේක 17000. එහෙනම් මේකත් 60000 වචන දෙකයි. 60000. හැබැයි ඉලක්කම් දෙකකින් කියවෙනවා නම් දහස් කලාපයේ සංඛ්‍යාව වන්න වචන වෙන් කරනවා 31000. ඒ වගේම මෙහෙම තිබුණොත් පුතේ මේකත් වචන තුනයි. 83000. ඒ ඕනේ වෙන්නේ පුතේ පහේදී. හරි. ඒ නිසා පුතාලට පහේ දැනුම දැම්ම හදිසි වෙන්න එපා. මම කියලා දුන්න ටික චුට්ටක් මතකේ තියාගෙන දැන් අපි එහෙමනම් පුතේ ඔන්න ඉලක්කම් 4ක සංඛ්‍යාවක් කියවීම ලිවීම පිළිබඳ ගොඩාක් කරුණු ඉගෙන ගත්තා. දැන් පුතාලට මේ පොතේ තියෙන අභ්‍යාස ඒකේ මම උදාහරණ දීලා තිනවා. ඒ ටික පුතාලා කරලා තියෙන්න ඕනේ. මම ඒ නිසා මේක වීඩියෝ එක බලබලා කරන්න දෙයක් නැහැ. පුතාලට මම ඒ ගණන් 20ට යනකල් මම සාකච්ඡා කරනවා. පුතාලා බලන්න එහෙමනම් ඒ 20ම දැන් ඔයාලා ලියලා තියෙන උත්තර හරිද කියලා. 2000 තනි වචනයයි 4000 3000 7000 ඊළඟට පුතේ එන්න ඕනේ බලන්න 6850. පුතාලගේ උත්තර හරිද බලන්න. 6850 මම වචන වෙන් කර කර කියන්නේ. ඊළඟට 2307 වචන තුනයි මම එක උදාහරණ දීලා තිනවා. ඊළඟට 6200. ඔන්න 8 වෙනි ගණනේ සිට 20ට යනකල් පුතාලා ලියලා තිනවා හරිද බලන්න. සර් කියලා දෙනවා හරිද බලන්න.
7027 වචන 3යි. ඊළඟට බලන්න පුතේ. මම මෙතන ලියන්න. මෙතන 12 තනි වචනයක් නිසා පුතේ වචන 3කට එන්නේ කොහොමද? 6412. මේක බලන්න පුතේ. 9203 ඊළඟට 8000 තනි වචනයක් ඊළඟට 5000 තනි වචනයක් ඊළඟට පුතාලා 9000 අපි ඔකට 9000 කියලා කියනෝ නෙමෙයි 9000 ඊළඟට පුතේ 6000 තනි වචනයක් ඊළඟට 3050 මෙතෙන්දි පුතේ වචන දෙකයි 3050 වචන දෙකයි ඊළඟට 4009 වචන දෙකයි 4009 මෙන්න පුතේ 7140 7140 වචන 3යි ඊළඟට 2068 වචන 3යි ඊළඟට 8153 8153 අවසාන එක 4075 වචන 3කින් එන්නේ පුතේ 4075 හොඳයි ඒ ටික පුතාලට මම බෝඩ් එකේ උත්තර ලියලා පෙන්නන්න දෙයක් නැහැ එහෙමනම් පුතේ බලන්න දැන් අනිත් පැත්තේ පුතාලගේ පිටුවේ තියෙනවා ඕන සංඛ්‍යා අවබෝධය තව සරල ගණන් ටිකක් ඒ තමයි හරි දැන් මම මේකම පුතේ දැන් සංඛ්‍යාංකය ලියන්න දෙනවා. ඒ කියන්නේ අපි අකුණෙන් ලියලා දෙනවා ඒක ඉලක්කමෙන් ලියන්න සංඛ්‍යාංකය ලියන්න. එතකොට බලන්න පුතේ මම මේ ගණන් ටික ගැන නැවත පුතාලට එහෙම මතක් කරලා ඉන්නම්. ඔන්න බලන්න. මේ සංඛ්‍යාංක ටික අපි ලියනකොට මම දැන් මේ කලාපත් මකනවා උඩින්. මොකද එහෙම කලාප කීකේ ඉන්න ඕනේ නැහැ අපි දන්නවා. බලන්න පුතේ දහස් කියන වචනය කියවෙනවා නම් අන්න ඒක එක කලාපයකට වැටෙනවා 5000. එහෙනම් දහස් කලාපේ 5 ලියනවා. 438 නම් පුතේ චූටි පරතරයක්. අද අපි වෙනදාට ඉලක්කම් දෙක ගෑවෙන්නේ නැතුව ලිවන මෙතන කරන්නේ චූටි පරතරයක් තියෙනවා. ගොඩාක් ඈත් කරන්නේ නැහැ පුතේ. මොක ඉලක්කමක තරම් පරතරයක් ඕනේ නැහැ. මේ ඉලක්කම් දෙක අතර චූටි පරතරයක් තියෙනවා. පොඩ්ඩක් වෙන් කරන්න දැන් අපි පුතාලගේ නම ලියනකොට තනි වචනයකට ලියන්නේ නැහැනේ. නමේ කොටස් දෙකක් ලියනවා. දැන් ආදිත්‍යා ඉන්දීවරී කිව්වහම අපි ලියන්නේ පුතේ එහෙනම් ආදිත්‍යා කියලා ලියලා ඉන්දීවරී වෙනම කියන්න ඕනේ. ඒක තනි වචනයක් නෙවෙයි. හරිද? ඊළඟට අපි හිතමු සහන් දිල්ෂාන් නම් සහන් වෙනම දිල්ෂාන් වෙනම චූටි පරතරයකින් වෙන් කරනවා. එහෙනම් පුතේ සංඛ්‍යාත් ඒ වගේ චූටි පරතරයකින් වෙන් කරපුවම කලාප දෙක වෙන් වෙලා පැහැදිලිව පෙනෙනවා 5438 අපි චූටි පරතරයක් තියලා ලියනවා මෙහෙම. දැන් පුතාලට මේක පැහැදිලි 5438 ඊළඟට 6590 දහස් කලාපේ 6 ඊළඟට 590 4607 එහෙනම් දහස් කලාපේ 4යි ඊළඟට 607 මේවැ උත්තර පුතාලට මම උත්තර පත්‍රය එව්වා සමහරට උත්තර පත්‍රයේ මේවැ උත්තරත් එවල ඇති කියලා මට මතකයි කලින් අභ්‍යාසයේ මේක පුතාලට මීට කලින් මාසේ දුන්න නිසා නමුත් මම පාඩමක් විදිහට උගන්වන්නේ මේක අද පුතේ හරි 1700 එතකොට 1 ලියලා 700 ලියන්න ඕනේ 3025 ලියනකොට දහස් කලාපේ 3යි 25 ලියනකොට අනිවාර්යෙන් පුතේ 0.25 මොකද අපි දැනගන්න ඕනේ මේක කලාපයක් එතකොට 25 ලියන්න ඕනේ අවසන් කලාපේ ඉලක්කම් 3ක් ලෙස 3025 2060 දෙක ලියලා 60 ලියනකොට 0.60 මොකද අපිට පන්ති වල දරුවෝ මේ අලුතෙන් එනකොට අපි දැකලා තියෙනවා යම් ඇගීමක් එහෙම ලියනකොට 2060 ලියන්නේ කොහම 260 ලියන අය. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර කලාපයට ඉලක්කම් 3ක් යෙදෙන්න ඕනේ කියන එක හරියට පුහුණු වෙලා නැහැ. 9007 නම් පුතේ 9 ලියලා 0.07 ඊළඟට 8000 නම් 8.0.0 3012 නම් 3 ලියලා පුතේ 12 ලියන්න ඕනේ 0.12 හොඳයි ඒ කාරණාව පුතාලට දැන් පැහැදිලි ඊළඟට එහෙමනම් ඔයාලගේ මෙතන ගණන් 24ක් තියෙනවා පුතේ මේ 24 පිළිතුරු ටික පුතාලා මේ වෙනකොට හරි අපි ඊළඟට පුතේ කමන්නේ දැන් සංඛ්‍යාවක් විහිදුවා ලියන ආකාරය අපි ඊළඟ අභ්‍යාසයට යන්න කලින් පුතාලගේ බලන්න මේ පිටුවේ තියෙනවා සංඛ්‍යාංකය ලියන්න කියලා
ගණන් 24ක්. මේ 24ෙම හරි. දැන් මම කිව්වා පුතේ කලාප වලට වෙන් කරලා ලියන්නත් පුළුවන්, කලාප වලට වෙන් නොකර ලියන්නත් පුළුවන්. ඒ දෙකම හරි කියලා. එතකොට මම මෙතන කලාප වලට වෙන් 4 ශ්‍රේණියේදී ඔය 5 ශ්‍රේණියට යනකොට තමයි පුතේ මේ තියෙන්නේ 5 ශ්‍රේණිය. 5 ශ්‍රේණියට යනකොට තමයි පුතේ ඔයාලගේ ඔය සංඛ්‍යාවල කලාප වෙන් කිරීම ඉලක්කම් දෙන්නේ. එතනත් දරුවනේ ඉලක්කම් 4කට කලාප වෙන් කිරීම අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍යම නැහැ. ඒක වෙන් කරනවා නම් හොඳයි. නමුත් වෙන් කලේ නැති වුණත් මේ පහේ පළවෙනි පාඩම තියෙන්නේ. එතකොට කලාප වලට වෙන් කරලා නැහැ. හැබැයි පුතේ ඉලක්කම් 4ට වඩා වැඩි වෙද්දී ඉලක්කම් 5ක සංඛ්‍යාවක් එද්දී අනිවාර්යයෙන්ම මේ කලාප වෙන් කිරීම පහවසරේදී පුතාලාට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැනට කලාප කියන දේ ගැන ගොඩාක් ඔලුවට ගන්න ඕනේ නැහැ හතරේ දරුවෝ. චූටි පරතරයකින් වෙන් කළා ලියුවාම කිසි වැරද්දක් නැහැ. හැබැයි කලාප වෙන් කිරීම හතරේදී අනිවාර්ය කරන්නේත් නැහැ. එහෙනම් ඔන්න බලන්න පුතාලා 15 වෙනි ගානේ සංඛ්‍යාංකය ලියන එක. 4000. එතකොට කලාප වෙන් නොකර මෙහෙම තිබ්බත් හරි, වෙන් කළා ලිව්වත් හරි. 8000. එතකොට 8.3. 2000. එතකොට 2.3. 7200. එතකොට පුතේ 7 ලියලා 200 ලියන්න ඕනේ. 7200. 5003. 5 ලියලා 0.03. මම නැවත කියනවා මේක කලාප දෙකකට වෙන් නොකලත් සාමාන්‍ය විදිහට ඉලක්කම් අතර චූටි පරතරයක් තියලා ඉලක්කම් 4 කොටුවෙන් කොටුව පොතේ ලියලා තිබ්බත් ඒත් හරි. 5003. 1380. 1 ලියලා 380 ලියන්න ඕනේ. 3080 නම් 3 ලියලා 0.80 ලියන්න ඕනේ. 1000 කලාපයට පස්සේ ඉලක්කම් 3ක් ඕනේ. 9700 9 ලියලා 700 ලියන්න ඕනේ. 5208 5 ලියලා 208. මම අනිත් පැත්තේ තියෙන ගණන් 12 සාකච්ඡා කරන්නේ නැහැ පුතේ. වම් අත පැත්තේ ගණන් ටික දැන් ඔයාලට දැනුම දෙන්නයි මට ඕන කරන්නේ. මේ දැනුම ගත්තට පස්සේ ගණන් 100ක් වුණත් හදන්න පුළුවන් වරද්දන්න නැතුව. 6800 6 ලියලා 800 ලියන්න ඕනේ. 3025 නම් 3 ලියලා 0.25. 2260 නම් 2 ලියලා 260. එතකොට ගණන් 12කට ඔන්න පුතාලා උත්තර මම මෙතන දාලා තියෙනවා. අම්මට කියලා හරියක් දාගන්න ලස්සනට. තව ගණන් 12ක් තියෙනවා පුතේ. ඒ 12ත් මේ හා සමානයි. මේ දැනුම තියේ නම් ඒ 12ත් හරියනවාමයි. ඊළඟට දරුවනේ අපි දැනගන්න ඕනේ සංඛ්‍යාවක පිහිටන ඉලක්කම් වලට තියෙනවා ස්ථාන 4ක්. ඒ ස්ථාන 4 මේ වගුවේ දීලා තියෙන පුතේ නම් ටික. අපි ගමු මෙහෙම. මේ සංඛ්‍යාවල ගත්තයන් පස්සේ පුතේ මේකට අපි කියනවා එක ස්ථානය. ඒක තනි වචනයකින් එන්නේ පුතේ. එක ස්ථානය. මේ ස්ථානය කියලානේ මෙතන තියෙන්නේ. එක ස්ථානය කියන තනි වචනය ගත්තාම මෙතන ඇත්තටම තියෙන පුතේ එක සහ ස්ථානය කියන වචන දෙකක්. හරිනේ පුතාලා දන්නවා එක ඒවා තියෙන ස්ථානය එක ස්ථානය. එතකොට මේ මෙතන තියෙන 10 වනේ පුතේ. එතකොට 10 ඒවා තියෙන ස්ථානය තමයි 10 ලියලා ස්ථානය ඒකටම ලියන්න ඕනේ. එතකොට බලන්න 10 ස්ථානය තනියම උච්චාරණය කළොත් තනි වචනයක් විදිහට 10 ස්ථානය. මේක 100 යනි පුතේ. එතකොට 100 ලියලා ස්ථානය ඒකටම ලිව්වහම 100 ස්ථානය. එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය. එතකොට පුතේ මේක දහසනේ. මේක දහස. එහෙනම් දහස තියෙන ස්ථානයේ දහස ස්ථානය දහස ස්ථානය. දැන් පුතාලට විෂය නිර්දේශය අලුත් වෙලා අලුත් 4-5 පොත්වල ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය දහස ස්ථානය නම් දහස ස්ථානය. මේවා තමයි හරි කියලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මීට කලින් තිබිච්ච පෙළ පොත්වල පුතාලට මේ පොතට කලින් අවුරුද්දවල තිබිච්ච පරණ පෙළ පොත්වල 4-5 පන්ති වල තිබුණේ පුතේ චුට්ටක් වෙනස්. මේක තිබුණේ 100 ස්ථානෙ මේ යයන්නක් අඩුයි. ඉතින් මම කියන්නේ අච්චු පොතේ තියෙන 100 ස්ථානය නම් පුතාලා ඒකම භාවිත කරන්න. හැබැයි 100 ස්ථානය කියලා කිව්වත් හරි.
මොකද එහෙම වචන 100ය ස්ථානයේ තනි වචනයක් ගන්නකොට 100 ස්ථානයේ කිව්වත් හරි. නමුත් පෙළ පොතේ තියෙන 100ය ස්ථානේ නම් පුතාලා ඒක භාවිත කරන්න වඩා සුදුසු එහෙමයි. ඉස්සර පොත්වල තිබුණේ පුතේ මේකට 10 ස්ථානය. 10 ස්ථානය. එතකොට දැන් මේක තියෙනවා 10 ස්ථානය. ඒ නිසා පෙළ පොතේ තියෙන ක්‍රමයේ හැම වෙලෙම නිවැරදි ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න. නමුත් මම නම් 10 ස්ථානයේ කිව්වත් හරි දානවා 10 ස්ථානයේ කිව්වත් හරි දානවා. නමුත් අපි පෙළ පොතේ තියෙන ක්‍රමයට මූලිකත්වය දීම තමයි සුදුසු. එහෙනම් පුතේ ඔන්න එකේවනම් එක ස්ථානය. මේක ඉලක්කම 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය. දැන් පුතාලට වගුවක් දීලා අහනවා ඒකේ ඉලක්කම ස්ථානයත් අහනවා ඉලක්කම පිළිහෙන ඉලක්කමෙන් දැක්වෙන අගයත් අහනවා. එහෙනම් බලන්න පුතේ ගණන් ටික 2785 4309 5860 3058 7618 දැන් මේවා පුතාලට කියවන්න පුළුවන් නිවැරදිවම නේද 4005 6587 3419 5027 3240 5793 1724 හරි පුතේ මම ගණන් 4ක් ඉතුරු කරනවා මොකද ඔක්කොම කියලා දෙන්න ඕනේ කාල වේලාවේ හැටියට පුතාලට මෙතනින් එහාට ඒක කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට දීලා තියෙනවා දරුවනේ සංඛ්‍යාව. එතකොට මෙතන දීලා තියෙනවා ඉලක්කම පිළිටන ස්ථානය. එතකොට ස්ථානය ඉලක්කම දීලා තියෙනවා. ඔන්න බලන්න ඉලක්කම. මම මෙතන ලියන්නම් ඉලක්කම. මෙන්න ඉලක්කම. පළවෙනි එකේ 2 0.886 0.886 4532 3 7 අපි ඉස්සෙල්ලාම කරගමු පුතේ මෙතන 2නේ අපි මේ 2 ඉලක්කම ඇටින් චුට්ටක් ඉරක් ගහමු. එතකොට බලන්න පුතේ මේ 2 තියෙන ස්ථානයේ 1 10 100 10. එහෙනම් මේක 10 ස්ථානය. 10 ස්ථානය 10 ස්ථානය. 10 ස්ථානෙ ඉතින් පහට ගියාම ඉගෙන ගන්න තියෙනවා පුතේ තව ස්ථානයක් 10 ස්ථානෙ එච්චරයි. 4 දැනුමෙන් 5 දැනුමට යන්න පුළුවන්. එතකොට දෙකෙන් ඉලක්කමෙන් දැක්වෙන අගය තමයි පුතේ 10 ස්ථානයේ 10 ඒවා දෙකක් නම් 2000. ඔන්න පිළිතුර. ඊළඟට බලන්න පුතේ බිඳුව තියෙන මෙතන ස්ථානය 10. එහෙනම් 10 ස්ථානය. 10 ස්ථානය. එතකොට 10 ඒවා බිඳුවක් කියන්නේ බිඳුවෙන් දැක්වෙන අගය බිඳුවමයි. මෙතන තියෙන උඩින් ඉලක්කම කියලා මෙතන උඩින් තියෙන ඉලක්කම පිළිටන ස්ථානය මෙතන තියෙන ඉලක්කමෙන් දැක්වෙන අගය. ඊළඟට 8 ඉලක්කම තියෙන මෙතන. එතකොට පුතේ 1 10 100. එහෙනම් උත්තරේ තමයි 100 ස්ථානය 100 ස්ථානය. එතකොට 8ෙන් දැක්වෙන අගය පුතේ 800. මෙතන 8 ඉලක්කම තියෙන්නේ එක ස්ථානයේ. එක ස්ථානය. එතකොට එක ස්ථානයේ 8ක් කියලා කියන්නේ පුතේ එකේ වට කීයද 8යි. හරි. එතකොට ඉලක්කම් ලියද්දී උනත් පුතේ අපි සාමාන්‍යයෙන් මෙතනදී එකින් එකට වෙන වෙනම ලිව්වට පුතේ වඩාත් සුදුසු අපි අර ස්ථාන එක කෙලින් එන විදිහට ලියනවා නම් තමයි. නමුත් මේ වගේ වගුවකදී ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. අර එකතු කරද්දී අඩු කරත් තමයි මේ යටියට ස්ථාන අනුව ලියන්න ඕනේ. දැන් අපි හිතමු පුතේ එකතු කරන්න ඕනේ කියලා 4835ට 60ක් එකතු කරනවා නම් මෙහෙම එකතු කරලා බෑනේ. එතකොට 60 එන්න ඕනේ මේ 35 යටි. ඕකට 340ක් එකතු කරනවා නම් 340 මෙහෙම. මොකද එක ස්ථාන එක කෙලින් 10 ස්ථාන එක කෙලින් 100 ස්ථාන එක කෙලින් 10 ස්ථාන එක කෙලින් ඕනේ අර එකතු කරද්දී වගේ ගණන් වලදී. මෙතන එහෙම ප්‍රශ්නයක් නෑ. අපි ඊළඟට බලමු පුතේ මෙතන 6 1 10 100. එතකොට 100 ස්ථානය 100 ස්ථානය බලන්න පුතේ 6 ඉලක්කමෙන් දැක්වෙන අගය. එතකොට මොකද්ද වෙන්නේ 600.
අපි ඊළඟට 4 ඉලක්කම පිහිටන ස්ථානය ගත්තාම දහස ස්ථානය. දහස ස්ථානය 4න් දැක්වෙන අගය තමයි 4000. 4න් දැක්වෙන අගය තමයි 4000. 5 ඉලක්කම පිහිටන ස්ථානය සියය ස්ථානය. සියය ස්ථානය. එතකොට පුතේ එකෙන් දැක්වෙන අගය 105ක්නේ 500ය. හරි ලේසි. එකක් දෙකක් අල්ලගත්තා නම් මේ ටික පුළුවන්. ඊළඟට බලන්න 3 ඉලක්කම. මෙන්න 3 ඉලක්කම තියෙන්නේ මෙතන දහස ස්ථානයේ. දහස ස්ථානයේ 3න් දැක්වෙන අගය තමයි 3000. එහෙනම් ඔතනින් එහාට පුතේ මම අභ්‍යාස ටික කියනවා විතරයි. පුතාලා හරි වැරදි බලාගන්න. 2 ඉලක්කම තියෙන ස්ථානය තමයි 10 ස්ථානය. එකෙන් දැක්වෙන අගය තමයි 20. 3 ඉලක්කම තියෙන ස්ථානය තමයි දහස් ස්ථානය. දහස් ස්ථානය දැක්වෙන අගය 3000. 7 ඉලක්කම තියෙන ස්ථානය 1 10 100. 100 ස්ථානය එකෙන් දැක්වෙන අගය 700ය. 1 ඉලක්කම තියෙන ස්ථානය දහස් ස්ථානය ඒකෙන් දැක්වෙන අගය 1000. එහෙනම් පුතේ තව ගණන් 4ක් තියෙනවා. ඒ 4ත් පුතාලට දැන් තේරෙනවා. හරි. මේකත් පුතාලගේ සංඛ්‍යා අවබෝධය දැනුමට තියෙන්න ඕනේ. එතකොට ගණිතය හදාරන දරුවෙකුට සංඛ්‍යා අවබෝධය කියන්නේ අනිවාර්යයෙන්ම හරියට තියෙන්න ඕනේ. පුතේ මෙතනින් තමයි ගණිතයට පිවිසෙන්නේ. ඉතින් සංඛ්‍යාත් එක්ක තමයි ඉස්සරහට ගනුදෙනුව තියෙන්නේ. නිසා සංඛ්‍යා අවබෝධය තියෙනවා. ඊළඟට බලන්න පුතේ මේ විහිදුවා ලියන ආකාරයත් ඉතාම සරලයි. අපි ඒකේ ගණන් කිහිපයක් පුරුදු වෙලා ඉලක්කම් 4 සංඛ්‍යාවක් විහිදුවා ලියන ආකාරය ඊළඟට විහිදුවා ලියපු එකක් හකුළුවා ලියන ආකාරයත් පුරුදු වෙලා තව ටිකක් අපි පාඩම ඉදිරියට යමු. එහෙනම් ඔන්න අපි බලමු විහිදුවා ලියන්න දීලා තියෙන පුතේ ගණන් කිහිපයක්ම. එහෙනම් බලන්න මම මේ ගණන් ටික මතක් කරන්න. පුතාලා මේක බලලා තනියම මේ ටික කරන්න ඕනේ. 2485 3600 18 4065 7139 3715 2083 6208 3590 4005 8415 දරුවනේ ඔයාලට ඉදිරියට අපි මේ මාසේ අන්තිමේ ඉඳන් මේ වැඩේ මම පටන් ගන්නවා පුතාලට ඇගීම්. එතකොට ඇගීමක් දෙනකොට පුතේ අපි මේ ඇගීමේදී ඔයාලගේ දක්ෂතාවය මැන බලන්න දෙන්නේ අනිවාර්යයෙන්ම අපි සංඛ්‍යා අවබෝධයෙන් අභ්‍යාස ගොඩක් දෙනවා. හැමදාම ඇගීමට. එතකොට ඉලක්කම් 4ක සංඛ්‍යාවක් කියවන්න, ලියන්න, විහිදුවා ලියන්න, පෙරපසු ලියන්න, ආරෝහණ අවරෝහණේ ඔක්කොම දැනන් ඉන්න ඕනේ. ඒ වද උගන්වනවා. ඒ වගේම එකතු කරන, අඩු කරන, ගුණ කරන බෙදනත් මම දැන් අවස්ථා කිහිපයකදී කියලා දුන්නා. දැන් ඊළඟ ඉදිරි පාඩමකදී පුතේ ආයෙසරයක් පුතාලට එකතු කරන, අඩු කරන, ගුණ කරන බෙදන හොඳට මම ප්‍රැක්ටිස් එක දෙනවා. ඒවා දැනන් හිටපුවාම තමයි මේ විෂය ලේසි වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ ටික පුරුදු වෙන්න ඕනේ. එහෙනම් පුතේ බලන්න මෙන්න මේ ගණන් ටික අපි විහිදුවා ලියමු. දකුණත් පස හරි මේ ටික ලිව්වට පස්සේ අපි අනිත් ටිකට යමු. 2485 නම් පුතේ 2000 4න් 400ය 10 වටක් 80 1 5ක් 5. එතකොට මේ සංඛ්‍යාවේ විශාලත්වය පේන්නේ පුතේ විහිදුවා ලිව්වහම 2000යි 400යි 80යි 5යි 3618 නම් 3000 600ය 10 8. දැන් මේ එක ඉලක්කමේ නිරූපණය 3න් 3000 6න් 600. හරි. 4065 නම් පුතේ 4000යි 4000 100 ඒවා බිඳුවක් නම් එක බිඳුවයි දාන්න පුතේ. 100 ඒවා බිඳුවයි. ඒතකොට බිඳු ගොඩක් දාන්න ඕනේ. 10 ඒවා 6ක් 60යි. 1 ඒවා 5ක් 5යි. 7139 10 ඒවා 7යි 7000 100 ඒවා 1යි 100ය 10 ඒවා 3යි 30 1 ඒවා 9යි 9. 3715 නම් 3000 700ය 10 ඒවා 1යි නම් 10 ඒවා 5යි නම් 5. 2083 නම් 2000
100 ඒවා බිඳුව නම් බිඳුව 10 ඒවා 8යි නම් 80 තුන හරිම ලේසි අභ්‍යාසයක් පුතේ. සංඛ්‍යාවක් කියව ගන්න පුළුවන් හැම දරුවෙකුටම මේක අනිවාර්යෙන් පුළුවන්. 6208 6200 10 ඒවා නැත්තම් පුතේ බිඳුවයි මෙතන 8 3590 3500 10 ඒවා 9ක් නම් 90 එක ඒවා බිඳුවක් නම් බිඳුව 4005 නම් 10 ඒවා 4 4000යි 100 ඒවා බිඳුවක් බිඳුවයි 10 ඒවා බිඳුවක් බිඳුවයි එක ඒවා 5ක් 5යි. එහෙනම් මේ 4005 තියෙන පුතේ 4000කුයි 5කුයි පමණයි. හැබැයි අපි ඒක ලියන්නේ 4000 එකතු කිරීම 5 කියලා. 100 ඒවා නැත්තම් බිඳුව දානවා. 10 ඒවා නැත්තම් බිඳුව දානවා. අන්න ඒ විදිහට ලියන ක්‍රමයට තමයි කියන්නේ පුතේ විහිදුවා ලිවීම. 8415 වෙන 8000යි 400යි 10 ඒවා එකයි නම් 10යි 5යි. හොඳයි මේ විදිහට පුතාලට මේ ඔක්කොම ටික හරි ඇති. දැන් පුතේ මේක තනියම කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මේක බලලා පුතාලා තනියම කරලා අම්මලාට පෙන්නලා මේකට හරි වැරදි යොදා ගන්න. විශේෂයෙන් වැරදි නම් මකලා හරි හදන්න ඕනේ පුතේ. විහිදුවාලියා ඇති සංඛ්‍යාව ලියන්න කිව්වත් පුතේ මම ඕකෙන් ගණන් කිහිපයක් කියලා දෙන්නම්. ඊටු ටික පුතාලට ලේසි. හරි. මොකද දක්ෂම පුතාලා දුවලා වගේම තවමත් මේ විෂය අමාරු කරගත්ත දරුවෝ ටික දෙනෙක් ඉන්න පුළුවන් අපේ පන්ති වල. අලුතෙන් සම්බන්ධ වෙච්ච. ඒ අයටත් මේක තේරුම් යන්න මම ටිකක් හිමීට වැඩිපුර අභ්‍යාස කරගෙන යන්න ඕනේ. හරි. බලන්න පුතේ විහිදුවාලියා ඇති සංඛ්‍යාව පළවෙනි එක 2673. එහෙනම් බලන්න පුතේ 2673යි. ගණන් දීලා තිනවා 12ක්. 12න් මම වම් පැත්තේ ගණන් ටික පමණක් ගන්නම් පුතේ. 8000 බිඳුව 20 9. එතකොට මේක ගන්න පුතේ 8029. 8029. 100 ඒවා නැත්තම් 100 ස්ථානයට බිඳුව යෙදෙන්න ඕනේ. 5472. 5472. එතකොට බලන්න පුතේ 5472. දැන් වෙනදාට පුතේ අපේ පන්ති වල පුතාලා මේක පන්ති කාමරේ සර් ඉදිරි පිටින් ඉඳන් ඉගෙන ගත්තේ නේද? දැන් අපේ කණ්ඩායම් තිබුණානේ පුතේ කණ්ඩායම් 6ක්. ගම්පහ කණ්ඩායමත් එක්ක කණ්ඩායම් 7ක් විතර වගේ තිබුණා අපේ. එතකොට මේ කණ්ඩායම් වල ගත්තාම අපිට විශාල දරු පිරිසක් හිටියා නේද? එතකොට ඒ හැම පන්ති කාමරයකම ඔයාලා මේ වගේ ප්‍රශ්නයක් අහනකොට මුළු ශාලාවම දෙදරන්න උත්තර දෙනවා හැමෝම. ඉතින් දැන් අපිට එහෙම කරන්න බෑ පුතේ. අපි දුර ඉඳන් අපේ මේ අතපස් වෙච්ච වැඩ ටික කරගෙන යන්න ඕනේ. සමහරට ඉදිරි කාලේදී ආයි අපිට රටේ තත්ත්වය යහපත් වුණොත් පන්ති කාමරයට ඇවිල්ලා පුතාලට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙයි. නමුත් දුර බැහැර දරුවෝ ඉන්නවා දැන් ආපහු සැරයක් අපේ පන්ති වලට එන්න බැරි. ගොඩක් දුර ඉන්නේ. ගම්පහට එන්න දුරයි. ගන්නේ මුලට එන්න දුරයි. එහෙම වුණාම දරුවනේ මම මේ විදිහටත් දිගටම උගන්වගෙන යනවා. මොකද ඒ දරුවන්ටත් මේක දැන් මග නතර කරන්න බෑ. අපි ඉදිරියට දිගටම මේ ටික කරගෙන යනවා. හරි. ඒ වගේම ඉදිරි කාලයේදී පුතේ අපි තව පාඩමක් දෙකක් වගේ යනකොට පුතාලට මේක YouTube එකේ වගේම අපේ පාඩම් ටික අපේ වෙබ්සයිට් එක හරහා දෙකෙන්ම බලන්න පුළුවන් වෙනවා මේ මාසේ. අපි ඊළඟ මාසේ වෙනකොට මේ දිගටම YouTube එකට වැඩ දාන එක මම නතර කළා. අපේ වෙබ්සයිට් එක හරහා පුතාලට බලන්න හුරු කරවනවා. එතකොට ඒකෙත් විශේෂත්වය තමයි පුතේ අපි මේ පාඩම් මාස ගණන් තියන්නේ පුතාලට කාලසටහනක් දීලා එක දවසක් එක පාඩමක් තියෙන එක දවසක්. අපි හිතමුකෝ පුතාලට තියෙනවා නම් අපි හිතමු බදාදා උදේ 8 ඉඳන් රෑ 8 වෙනකල් පැය 12ක් දෙනවා මේ පාඩම බලන්න ඕන වෙලාවක. බැරි වෙලා මාගේ අරුණොත් ආයි සෙනසුරාදා ඉරිදා දින දෙකකිනුත් අපි දෙනවා පැය 8ක් විතර. ඒ කියන්නේ පැය 8ක විතර කාලයක්. දෙකේ ඉඳන් එහෙම නැත්නම් 12 ඉඳන් රෑ 8 වෙනකල්. ඒ වගේ පැය 8ක්. එතකොට පැය 12යි 8යි කියලා කියන්නේ පුතේ පැය 20ක්. එතකොට පැය 20ක් ඇතුළත පුතාලා ඒ සතියේ මේ පාඩම බලන්න ඕනේ. අපි කාලසටහනකට හුරු කරනවා. එතකොට අනිවාර්යයෙන් මේ වැඩ කෙරෙන්න ඕනේ. ඒ වගේම අපි ඉස්සරහට ඒ ඇගීම යොවුවාම පිටු 4ක ඇගීමක් ඒක අපිට අනිවාර්යයෙන්ම කරලා එවන්න ඕනේ මාසේ අන්තිමට. දුර ඉන්නවා නම් ඒක එවන්න පුළුවන් දුරස්සක මේකට හරි අපි ඒව පස්සේ හඳුන්වලා දෙනවා. ඒ නිසා පුතේ අපි
දුරින් හිටියයි කියලා වැඩ අඩුවෙන් කරන්න බෑ කිසිසේත්ම කල යුතු වැඩ ටික ලස්සනට කල යුතුමයි. නැත්තම් පුතාලගේ ඉහළම ලකුණකට යන්න බාධාවක් වෙයි. හරි. අපි බලමු එහෙමනම් ඉතුරු ගණන් ටිකෙන් පස්සේ ටක් ගාලාද පාඩම ඉවර කරලා දෙන්න පුතාලගේ 1653. එහෙනම් 1653. එහෙනම් පුතේ බලන්න මේකේ උත්තරේ 1653. ඊළඟට 8000.78. අපි කියන්නේ පුතේ මේක 8078. සියය ස්ථාන බිඳුව නම් මෙතනත් සියය ස්ථාන බිඳුව වෙන්න ඕන. 700 7600.6 7606 පුතේ සංඛ්‍යා අවබෝධය හැදෙන්න නම් මේ අභ්‍යාසත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් මම පුතාලට මේ දීලා තියෙන පැවරුම පැන්සලෙන් කරනකොට මම දෙමව්පියන්ටත් යෝජනා කරන්නේ මේක සම්පූර්ණයෙන් හැදුවට පස්සේ තව වතාවක් නැවත මුද්‍රණය කරගන්න අමාරු වෙන්නේ. ඒ නිසා මේක මකලා ආයි වතාවක් උත්තර ලිව්වට කමන්නේ නැත්තම් මේ අභ්‍යාස ටික පොතක ලියාගෙන නැවත අභ්‍යාස කරාට කමන්නේ නැහැ. මොකද මේ විහිදුවා ලිවීමේ සංඛ්‍යාවේ වටිනාකම විශාලත්වය හොඳටම අවබෝධ වෙනවා. එතකොට ඒකට ඊටාම සුදුසු අභ්‍යාසයක් තමයි විහිදුවා ලිවීම. හරි. එහෙනම් පුතේ ඔයාලා දැන් මේ සංඛ්‍යා ටික විහිදුවා ලියන්නත් දැනගත්තා. දකුණත් පස තියෙන ගණන් ටික ওই විදිහමයි පුතේ. ඒ ටික පුතාලට කරගන්න පුළුවන් දෙමව්පියෝ බලන්න. මොකද මේ ටිකෙන් ඔයාලට දැනුම ලැබිලා අවසන්. ඊළඟට අපි ඉලක්කම් 4ක් දුන්නා මේකෙන් හදන්න පුළුවන් විශාලතම සහ කුඩාතම සංඛ්‍යාව. එහෙනම් බලන්න පුතේ ඉලක්කම් ටික 2 8 5 3 3 9.5 6 2 8 3 7 8.5 2.86 හරි මේ ටික ඇති පුතේ මම මේ ටික පැහැදිලි කරපුවාම මෙතනින් එහාටත් පුතාලට තව ගණන් 4ක් ඉතුරුලා තිනවා. දැන් අපි බලමු මේ ඉලක්කම් 4 කුඩාතම සංඛ්‍යාව. අපි කොහොමද කුඩාතම සංඛ්‍යාව හදන්නේ ඊළඟට විශාලතම සංඛ්‍යාව හදන්නේ කියලා. කුඩාතම විශාලතම සංඛ්‍යාව. හරි. දැන් මම පුතාලට පොඩි උදාහරණයක් පැහැදිලි කරලා දෙනවා. හරි. අපි පළවෙනි ගාන බලමු පුතේ. කුඩාතම සංඛ්‍යාව නම් මේ ඉලක්කම් ටිකෙන් කුඩාතම ඉලක්කම දෙකනේ. එහෙනම් 2 3 5 8. ඕක තමයි කුඩාතම සංඛ්‍යාව මේ ඉලක්කම් 4ම අරන් හදන්න. අපි හිතමු පුතේ මේව කාඩ්පත් කියලා. 2 8 5 3 කියන්නේ කාඩ්පත් 4ක්. පොඩි කාඩ්පත් 4ක්. එතකොට මේ කාඩ්පත් 4 දුන්නොත් මේ 2 8 5 3 මේ කාඩ්පත් 4 පුතේ පෙළ ගැස්සුවොත් කුඩාම සංඛ්‍යාව ලැබෙන්න නම් ඉස්සෙල්ලාම මුලට ගන්න ඕනේ 2 කාඩ්පත. ඊළඟට ගන්න ඕනේ 3 කාඩ්පත. ඊළඟට ගන්න ඕනේ පුතේ 5 කාඩ්පත. ඊළඟට ගන්න ඕනේ 8. එතකොට බලන්න මේ පොඩි එකේ ඉඳන් ලොකු එකට පෙළ ගස්සපුවාම තමයි කුඩාතම සංඛ්‍යාව. විශාලතම සංඛ්‍යාව හැදෙන්නම් පුතේ ලොකුම කාඩ්පත ලොකුම ඉලක්කම මුලට ගන්න ඕනේ නම් 8. ඊළඟට 5 ඊළඟට 3 ඊළඟට 2 8532. ඒ වගේම පුතේ මේ බිඳුව යෙදෙනකොට ඔන්න හොඳට බලා ගන්න බිඳුව යෙදෙද්දී අපිට කුඩාතම සංඛ්‍යාව ලියනකොට පුතේ අපි බිලිවුවොත් මේක බැරි වෙලා හරි මෙහෙම 0.359 කියලා සමහර වෙලාවට පුතාලට හිතෙන්න පුළුවන් මේක හරි කියලා. මේ ලියලා තියෙන්නේ පුතේ එතකොට බලන්න 359. පුතාලා දන්නවනේ මේක 359. ඊළඟට මම පුතාලගෙන් අහනවා 359 කියනකොට ඕක 359 වෙන්නේ මෙහෙම නේද? මේකත් 359 මේකත් 359. නමුත් මෙතන දීලා තියෙනවා පුතේ ඉලක්කම් 4ම භාවිත කර කියලා. ඒක මෙතන සඳහන් වෙන්න ඕනේ. හරිනම් මේ ඉලක්කම් 4ම භාවිත කර ලිවිය හැකි කුඩාත්ම සංඛ්‍යාව. දැන් බලන්න මේ 359 ලියද්දී මෙතන ඉලක්කම් 4 භාවිත වෙලා නැහැ නේ. ඉලක්කම් 3යිනේ. එහෙනම් ඉලක්කම් 3යි මෙතන භාවිත වෙලා තියෙන්නේ. එතකොට පුතේ මෙතන බිඳුව මුලට දැම්මට මේ සංඛ්‍යාංකය 359. එතකොට බිඳුව කියන ඉලක්කම මේකට භාවිත වෙලා නැහැ. එහෙනම් පුතේ භාවිත වෙනවා නම් මුල තියලා බෑ. එහෙනම් ඉලක්කම මුල තියලා
බෑ. මුල බිඳුව තිබුණොත් බෑ. එහෙනම් අපි කරන්නේ මෙන්න මෙයාව දෙවණියට දානවා. එතකොට දෙවණියට මැදට දාපු ගමන් අන්න එතකොට තමයි පුතේ ඉලක්කම් 4ම භාවිත වෙන්නේ. එහෙනම් අපි බලමු. මේකේ බිඳුව දෙවණියට දානකොට එහෙනම් 3 මුලට එනවා. බිඳුව මැදට යනවා. 5 9. ඔන්න 3059 තමයි පුතේ ඉලක්කම් 4ම භාවිත වෙන්නේ. දැන් මෙතනදී මේ ඉලක්කම් 4ම මේ සංඛ්‍යාවේ භාවිත වෙලා තියෙනවා. එහෙනම් ඔන්න බලන්න පුතේ අපි කුඩාම ඉලක්කම විදිහට ගන්න මෙතන 3 ඊළඟට බිඳුව 5 9 3059. හැබැයි ඕක විශාලතම සංඛ්‍යාවට ප්‍රශ්නයක් නැහැ. අගට දෙන්න පුළුවන් නේ. 9 5 3 බිඳුව 9530. හරි පුතේ අපි එහෙමනම් මේකෙත් බලමු කුඩාතම සංඛ්‍යාව 2 3 6 8. 2368. විශාලතම සංඛ්‍යාව 8 6 3 2 8632. මෙතනත් කුඩාතම සංඛ්‍යාව ලියනකොට පුතේ බිඳුව මුලට නෙමෙයි ගන්න. බිඳුවට පස්සේ තියෙන කුඩාම කෙනා පහනේ 5 මුලට අරන් බිඳුව දෙවණියට දානවා. ඊළඟට 7 8. මේ 5යි 7යි 8යි වැඩි වෙන පිළිවෙල තියෙන බිඳුව දෙවණියට එන එක විතරයි පුතේ විශේෂත්වයේ තියෙන්නේ මැදට. ඊළඟට විශාලතම සංඛ්‍යාව 8 7 5 බිඳුව 8750. එහෙනම් මේ බිඳුවක් එද්දී බිඳුව මුලට දාන්නේ ඒක විතරයි පුතේ මෙතෙන්දී හරියට තේරුම් අරගත යුත්තේ. අනිත් ඒවා නම් අර ලොකු එකේ ඉඳන් පොඩි එකට තමයි කොහොමත් විශාල සංඛ්‍යාව ලියනකොට ලියන්න වෙන්නේ. එහෙනම් මෙතනත් එහෙමයි. කුඩාතම සංඛ්‍යාව ලියනකොට පුතේ 2.68 2068යි. විශාලම සංඛ්‍යාව 862.8620යි. හරි. එහෙනම් ඒ පිළිබඳව පුතාලා දැන් ඉගෙන ගත්තා. මෙතනින් එහාටත් තව ගණන් කිහිපයක් තියෙනවා. ඒවා කරන්න. බිඳුව යෙදෙන්නේ පුතේ දහස් ස්ථානෙට නෙමේ 100 ස්ථානට බිඳුව යොදලා තමයි කුඩාතම සංඛ්‍යාව ලියන්නේ. ඒකේ හේතුව මම පැහැදිලි කළා. ඒක නැවත බලා ගන්න. එහෙනම් පුතාලා අවසාන පිටුවේ අපිට තියෙනවා තව ගණක රාමු මගින් දැක්වීම සහ ආරෝහණ අවරෝහණ කියන පිළිවෙලට පෙළ ගැස්වීම. මෙතනත් දරුවනේ කියන්න ඕනේ ගණක රාමුවක් කියන එක ඒත් සංඛ්‍යාවක විශාලත්වය නිරූපණය කරලා පෙන්වන්න අපි ගන්න රූපික මාධ්‍යයක්. ඒකෙදි පුතාලා ගණක රාමුවක් අඳිනකොට හැම වෙලේම ගණක රාමුවේ තියෙන නීති රීති පුතාලා දන්නවනේ. සංඛ්‍යාවක් ගණක රාමුවක දක්වනකොට ඒ ගණක රාමුවේ හැම වෙලේම මේක ගොඩාක් උසට ගන්න. ඒ වගේම මේකක දාන්න පුළුවන් ඉලක්කමක ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි දන්නවා 10ට වඩා දැන් ඉලක්කම් ගත්තාම ලොකුම ඉලක්කම 9 නම් පුතේ මේ ස්ථානයක තියෙන්න පුළුවන් උපරිම ගණක ප්‍රමාණය. වට මුදු කියලාත් කියනවා. මුදු ප්‍රමාණය කියලා ගණක ප්‍රමාණය 9යි. එහෙනම් පුතේ පුතාලා මේක පොත් කොටු 9ක්. සාමාන්‍යයෙන් අපි ගන්නේ පොතේ නම් පොත් කොටු 9ක්. පොත් කොටු 9ක් උසට ගන්න එක තමයි ගණක රාමුවක් අඳිනකොට හොඳම ලස්සන ක්‍රමය. පොත් කොටු 9යි. එතකොට 1 10 100 1000. හරි. එතකොට පුතේ මෙතනදී මේක 10 යන්න කියලා තියෙන්නේ අපි 1000 කියලා කියන්නේ නැතුණාට මෙතනත් දෙකම 10 යන්න වෙනවනේ. මේක ලොකු ඉඩක් නැහැනේ කෙටියෙන් ලියන්න වෙන්නේ. ඒ නිසා 1 දානවා 10 වෙනුවට 10 යන්න දානවා. මේක 1000. දැන් පුතාලා මෙතනින් හිතන්න එපා 1000 කියලා කියනවා කියලා. අපි කියන්නේ 1000. නමුත් මෙතෙන්ට දාන්නේ 1000 කියලා. හරි. එහෙමනම් බලන්න පුතේ ගණක රාමුවේ උඩම ගණක රාමුවේ දක්වලා තියෙන සංඛ්‍යාංකයේ උත්තරේ මොකක්ද කියලා. 1000 ඒවා තියෙනවා පුතේ 5ක් එනම් 5000. 100 ඒවා 3යි. 3 ඊළඟට බලන්න 10 ඒවා 7යි 1 ඒවා 5යි. එහෙනම් පළවෙනි ගණක රාමුවේ තියෙන සංඛ්‍යාව තමයි 5375. දෙවෙනි ගණක රාමුවේ තියෙන සංඛ්‍යාව බලන්න පුතේ මෙතන දීලා තියෙනවා 5ක් 10 ඒවා 5යි. 100 ඒවා නැත්තම් එතෙන්ට බිඳුව 10 ඒවා 4යි 1 ඒවා තියෙනවා පුතේ 4යි 4යි 8ක්. එහෙනම් මෙන්න 5048. අවසාන ගණක රාමුවේ තියෙන සංඛ්‍යාවත් බලමු අපි කොහොමද කියලා. 7ක් තියෙනවා 10 ඒවා 7යි 100 ඒවා 3යි 10 ඒවා තියෙන්නේ 5යි 1 ඒවා නැත්තම් එතෙන්ට බිඳුව. ඒක ඉතාලියේසි අභ්‍යාසයක්. හොඳයි මම ඊළඟට කියලා දෙනවා පුතේ 5300 කියන ගාන. මේක කොහොමද ගණක රාමුවේ නිරූපණය කරන්නේ? 10 ඒවා 5යි. එතකොට මේ 5 අඳින්න ඕනේ පුතේ එකම සමාන බිඳුව එකට එක ගෑවෙන්න අඳින්න ඕනේ. එකකට එකක් ගෑවෙන්න. මොකද දාන ගණක එකට එකක් ඇවිල්ලා ගෑවිලා හේතු වෙලා නතර වෙන්නේ 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. 100 ඒවා 3යි.
10 ඒවා එක ඒවා නැත්තම් පුතේ ඒවට අඳින්න. එහෙනම් මෙන්න 5300. ඊළඟට පුතේ මේක පාට කරනකොට පුතාලට පුළුවන් පැන්සලෙන් මේ ඇතුළත පාට කරන්න. හැබැයි මේක පාට කරනකොට පුතේ පිට යන්න බෑ. මෙහෙම පාට කරාට මේක රවුම් කරමින් පාට කරන එක තමයි පුතේ. රවුමෙන් පිට යන්න බෑ. එතකොට මේක වැරදි. ඒ නිසා මේ ඝනක රාමවල මේ බෝල පාට කරන්න ඕනේ. පාට කිරීමේදී පුතාලා ඊටාම නිවැරදි වෙන්න ඕනේ මේ රවුමෙන් පිට නොවන විදිහට පාට ගන්න. ඒ නිසා පුතේ මේ රවුම තදට ඇඳලා ඇතුළ ටිකක් ලා පාටින් පැන්සලින් පාට කරලා දාන එක තමයි හොඳ. නැත්නම් පුතාලා ටික පාට පැන්සලක් පාවිච්චි කරලා කියලා වැරදක් නැහැ. පාට කරන්න ගිහලා ගැත කරගන්න එපා පුතේ. හරි. එහෙනම් මෙතනත් ඒ වගේ වටේ රවුම තදට ඇඳපුවාම ඒ රවුම ඇතුළත වෙන්න අනිත් ටික පාට කරන්න. හරිය ප්‍රවේශමින් කරගන්න ඕනේ නැත්නම් අර එක ටික ගෑවෙන තරමට වඩා එක ටික කැපිලා යන විදිහට හරි මේ රවුමෙන් පිට යන්න පාට කළොත් ඒක වැරදි පුතේ. පුතාලට විභාගයට ඝනක රාමු 10ක් විතර අඳින්න දෙන්නේ එක ගන්න ඒ එක නිවැරදිව කරන්න ලස්සනට. හොඳයි. එහෙමනම් පුතේ මම ඊළඟ එකේදී කියන්නම් 2063 ආවොත් පුතාලා මේක කොහොමද අඳින්න ඕනේ ඝනක රාමුවේ? 16 එකට දෙකක් දාන්න ඕනේ. 100 වට මොකුත් දාන්නේ 10 ස්ථානයට ඝනක 6ක් අඳින්න ඕනේ. එකේ වට 3යි නා. දෙකක් ඇඳලා 10 වට 6ක් ඇඳලා එක ස්ථානයට 3ක් ඇඳලා එතකොට 2063 එනවා. 4307 ඇඳලා තියෙන්න ඕනේ. 16 වට 4ක් ඇඳලා තියෙන්න ඕනේ. 100 වට 3ක් ඇඳලා තියෙන්න ඕනේ. 10 ව නැහැ. එකේ වට 7ක් 1 2 3 4 5 6 7 මේක හදිස්සිය අඳින්න බෑ පුතේ. ඒකට එක ගෑවෙන ලස්සනට පිළිවෙලට අඳින්න ඕනේ. හරි. ඒකට මේ පොත් කොට උදව් කරගන්න හැම වෙලෙම මේ එක කොටුවක් පොතක දැන් එක කොටුවක් තියෙනවනේ මෙහෙම. ඒ උස පොත් කොටුවේ උස එක ගණකයක් එන විදිහට ගන්නවා. හරි. ඊළඟට තියෙනවා පුතාලා තවත් සංඛ්‍යාව පිළිබඳ දැනුමක් අවබෝධයක් ඒ තමයි ආරෝහණ පිළිවෙලට සහ අවරෝහණ පිළිවෙලට. එහෙමනම් අපි බලමු ඒකිනුත් ගණන් කීපයක් ආරෝහණ පිළිවෙලට කියලා කියන්නේ පුතේ පොඩි එකේ ඉඳන් ලොකු එකට අවරෝහණ කියලා කියන්නේ ලොකු එකේ ඉඳන් පොඩි එකට. එහෙනම් මේ වචන තමයි පුතාලට ඉදිරියට පාවිච්චි කරන්නේ. 22. ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට. අපි කියනවා ආරෝහණ ක්‍රමය නැත්නම් ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙල කියන්නේ පුතේ පොඩි එකේ ඉඳන් ලොකු එකට. ඔක ඔය වචනය හැමදාටම එකයි. ඔක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔක කටපාඩමේ තියාගන්න. ආරෝහණ වැඩි පොඩි එකේ ඉඳන් ලොකු එකට. අවරෝහණ කියන්නේ තන ලොකු එකේ ඉඳන් පොඩි එකට. බලන්න එකේ ගණන් කිහිපයයි තියෙන්නේ. මම එකේ ගණන් දෙකක් කියලා දෙනවා. ඊතුරු එකෙත් පුතාලට දෙකක් කියලා දෙනවා. පළවෙනි එක 8067. ඒක මම උදාහරණේ දීලා තියෙන්නේ. 8067 7865 8137 7954 මෙතන තියෙන පුතේ කුඩාතම කෙනා බලන්නේ දහස ස්ථානයෙන් කුඩා කෙනා බලන්න දහස ස්ථානයෙන් කුඩා තියෙනවා 7000 ඒවා දෙකක්. ඒ දෙකේනොත් කුඩාම කෙනා තමයි 7800 ගණන්. මේක 900 න කුඩාම කෙනා 7865 පැන්සලෙන් චෝටියකින් කපන්න. කපලා ලියනවා 7865. ඊළඟට බලන්න මෙයාට පස්සේ ලොකු කෙනා තමයි මෙන්න දහස ස්ථානයේ හදන 7954. මෙයාට පස්සේ කෙනා තමයි පුතේ 8000 වලින් දෙකක් එනවා 8067. එහෙනම් 8067 දාලා එහෙන් ලියුවොත් පේන්නේ නැතුයි. මම නැවත මේක කුඩා කරලා මෙහෙන් ලියන්න. පළවෙනි කෙනා අපි කිව්වා 7865. ඊළඟට 7954. ඊළඟ කෙනා තමයි පුතේ 8067. මෙතනින් විශාලතම සංඛ්‍යාංකය 8137. හරි. දැන් මේක ලියා ගන්න නම් පුතේ කියව ගන්න සහ මේක තේරුම් අරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉලක්කම් 4 සංඛ්‍යාව. බලන්න ඊළඟ එක මම ලියනවා 5978. 7485. 5700. 6950.
මෙතනත් බලන්න පුතේ දහස ස්ථානයේ කුඩා මගය තමයි 5000. එතකොට 5006 ගෙනොත් ඊළඟ කුඩා කෙනා තමයි 5700. 5700. මෙයාට පස්සේ විශාල කෙනා 5978. ඊළඟට විශාල කෙනා තමයි බලන්න ඕනේ 6950. විශාලතම කෙනා වෙන්නේ පුතේ ඉතුරු වෙච්ච 7485. පුතාලා මේක ලිව්වට පස්සේ උනත් බලන්න සමහරට අන්තිම කොටස පේන්නේ නැතුව ඇති පුතේ මේ කැමරා එකට. නමුත් ඔයාලට මේක කියන එක හඬ ඇහෙනවා මේ සංඛ්‍යා ටික දකිනවා. ඔන්න ඔය විදිහට අඩු එකේ ඉඳන් වැඩි එකට ලියා ගන්න නම් පුතේ මේ සංඛ්‍යාව කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. 5000 මේක 7000 මේක 5000 මේක 6000 හරි. දැන් ওই විදිහට මම උදාහරණ දෙකයි කළේ. හැබැයි ගොඩක් දරුවෝ වරද්ද ගන්නවා මෙන්න මේ 23 වෙනි ගානේ රටාව. අවරෝහණ ක්‍රමය. අවරෝහණ කියලා කියන්නේ පුතේ ලොකු එකේ ඉඳන් පොඩි එකට. ගොඩක් අයට පුරුදු වෙලා තියෙන්නේ ආරෝහණ පිළිවෙල. විභාග වලට ගොඩක් දරුවෝ අවරෝහණ ක්‍රමය කිව්වම මේක ලියන්නේ මාරු කරලා අනිත් එක. අවරෝහණ කියන්නේ පුතේ ලොකු එකේ ඉඳන් පොඩි එකට. හොඳයි අපි එකෙන් ගණන් දෙකක් කතා කරපුවාම ප්‍රමාණවත් වෙයි. 3847 5487 4837 7384. දැන් මෙතනත් පුතේ අපිට අවරෝහණ කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ ලොකු කෙනාගෙන් පටන් ගන්න. එතකොට මේ සංඛ්‍යා 4න් විශාලතම කෙනා තමයි පුතේ 7 දහස් ස්ථානට 7 ආපු 7384. එහෙනම් මුලටම එන්න ඕනේ 7384. මේ අභ්‍යාස පුළුවන් කියලා නිකන් ඉන්න එපා පුතේ. මේවත් කරපු තරමට තමයි පුතාලගේ සංඛ්‍යා අවබෝධය දැනුම වැඩි දියුණු වෙන්නේ. ඊළඟ බලන්න පුතේ දහස ස්ථානයෙන් 5 වැඩි මේ අයට වඩා එන 5487. දැන් බලන්න අපි මේ වගේ කප තෝරගත්තාම අපිට ඊළඟට ඉන්නේ මේ දෙන්න ගැන බලන්න විතරයි. මේ දෙන්නගෙන් ඊළඟ ලොකු කෙනා 4837. මේ හතර දෙනාගෙන් පොඩිම කෙනා තමයි 3847. සමහර දරුවෝ කරන වැරද්දක් අපි පොත්පත්වල දැකලා තියෙනවා. මෙතන දීලා තියෙන කට්ටිය නෙමෙයි මෙතන ලියන. සමහරට මේ ලියපු එක මෙතනත් ලියවිලා මැදත් ලියවිලා අගත් ලියවිලා. එකම සංඛ්‍යාව නැවත ලියවෙන්න බෑ. ඒ නිසා පුතේ අපි මේ මෙතනින් තෝරගත්ත කෙනා එතනින් චුට්ටක් ඉවත් කරන්න චූටි ඉරකින් පැන්සලෙන් කපනවා. නේද? ඊළඟට තෝරගත්තේ හැම කප තෝරන එක තමයි පුතේ වරදින්න නැතුව තෝරන්න තියෙන හොඳම ක්‍රමය. ඒක පුරුදු වෙන්න. ඒක මහා ලොකුවට කතර ගහලා කපන්න එපා. චූටි ඉරි කැලලකින් මාක් කරගත්තා යාව ලිව්වා. නැත්නම් අපිට යටින් ඉරක් ගහ ගන්න පුළුවන් එයාව තෝරලා අවසන් කියලා පෙන්නන්න. තව එකක් කතා කරමු. 4850 4075 5125 5088. මෙතනත් ලොකුම කෙනා තමයි පුතේ අපි 5000 ගණන් දෙකක් ඉන්නවනේ. මෙන්න 5000 ගණන් දෙක. එකෙන් 5125 තමයි විශාලතම කෙනා. ඊළඟ විශාලත කෙනා තමයි 5088. දැන් 5000 ගණන් වලට පස්සේ තියෙන පුතේ 4000 නේ. ඊළඟ විශාල කෙනා 4850. මෙතනින් කුඩාතම කෙනා තමයි පුතේ 4075. හොඳයි. දැන් අපි සංඛ්‍යා අවබෝධයේ පුතේ මේ කියලා දුන්නු කාරණා අනුව පුතාලට මේ අභ්‍යාස ටික කරන්න පුළුවන්. මේ ඔක්කොටම හරියන බේත හොඳට මේ සංඛ්‍යා කියවන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒකම විහිදුවා ලියන්න ඒව පුරුදු වෙනකොට මේ සංඛ්‍යාවේ විශාලත්වය අපි හඳුනා ගන්නවා. ඒ අනුව පුළුවන් ආරෝහණ අවරෝහණ පිළිවෙලට ලියන්න. දැන් පුතාලා 3 ශ්‍රේණියේදී ඉලක්කම් 3 සංඛ්‍යා වලින් තමයි මේ කටයුතු කළේ. 4 ශ්‍රේණියට එනකොට ගණන් ලොකු වෙන්නේ ඉලක්කම් 4ක් යෙදෙන නිසා. දැන් ඉලක්කම් 4ක සංඛ්‍යාවක් මේ කියපු අභ්‍යාස ටිකේ යොදන්න පුතාලට පුළුවන් වෙන්න ඕනේ. මම තව මේ පැවරුමේ නැති චූටි අභ්‍යාසයක් කියලා දීලම අද වැඩ සටහන පුතාලට ඉවර කරලා දෙනවා. ඒ තමයි පුතේ අපිට සංඛ්‍යාවක පෙර සහ පසු ලිවීම. පෙර සහ පසු ලිවීම. බලන්න මම ගණන් දෙකක් විතරක් කියලා දෙන්නම්.
ගණන් තුනක් කියලා දෙන්නම්කෝ පුතාලාට. හතරක් විතර හරි. 4100ය. මේකේ පෙරපසු ලියන්න ඕනේ. 5399. මේකේ පෙරපසු ලියන්න ඕනේ. 6000. මේකේ පෙරපසු ලියන්න ඕනේ. මේකේ පෙරපසු ලියන්න ඕනේ. හරි. එතකොට පුතේ සංඛ්‍යා අවබෝධය හොඳට තියෙන දරුවා මේක දැක්ක ගමන් පෙරපසු හිතලා ලියනවා. හිතලා ලියන්න පුළුවන්කම තියෙනවා නම් බොහෝම හොඳයි. නමුත් පුතේ මේකේ පෙරපසු ලියනකොට සමහර දරුවෝ වරද්දනවා 4 ලියලා 100ට පෙර සංඛ්‍යාව 99 නම් 99 දානවා සම්පූර්ණ වැරදි. මොකද එහෙමත් හිතනවා දරුවෝ 4 ලියලා 100න් එකක් අඩු නම් 99 499 ලියනවා වැරදි. එතකොට අන්නේ වැරද්ද අපි පොත්පත්වල දරුවෝ කරනවා දැකලා තියෙනවා. එතකොට ඔයාලා අන්තිමට මේ කලේ මොකද්ද කියලා දන්නේ නැහැ. උත්තරේ ලියන්න විතරයි කල්පනා කළේ. කලේ මොකද්ද කියලා ආපසු බලන්නේ නැහැ. නමුත් පුතේ පෙර සංඛ්‍යාව ගන්නෙ මේ 4100න් එකක් අඩු වුනහම ලැබෙන සංඛ්‍යාව. පෙර ගන්න එහෙම එකක් අඩු කළා. පසු සංඛ්‍යාව ගන්නෙ 4100ට එකක් එකතු කළා. එතකොට දැනට පුතාලා මේ වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්නයි මම මේ අභ්‍යාසය පෙන්වන්නේ. පුළුවන් ළමයට එකවර ලියන්න පුළුවන්. ඕන බලන්න පුතේ එකක් අඩු කරනකොට බිඳුවෙන් එකක් බෑ මේ එක දුන්නොත් බිඳුවයි මෙයා 10 වෙලා එකක් දෙනවා 9යි මෙයා 10යි. 10න් එකක් 9යි. මෙතන 9මයි මෙතන බිඳුවමයි මෙතන 4යි. එතකොට පුතේ 100න් එකක් අඩු කරපුවාම මෙතන අපිට 99 තමයි ආවේ. නමුත් බිඳුවයි 99 එහෙනම් 4099. ඕකේ එකවර ලියන්න පුළුවන් දරුවෝ ඕන තරම් ඉන්නවා. නමුත් අනිත් දරුවොත් මේක පුරුදු වෙන එකක් එකතු වුණොත් පුතේ එක ස්ථානට එක ලැබෙනවා 0.1යි මේවා ඉලෙසමයි 4101 5399 නම් මේ 5399න් එකක් අඩු වෙනකොට එක ස්ථානෙන් 9න් එකක් අඩු වෙනවා 8යි. එච්චරයි. මේවා 9 3 5යි නම් 9න් එකක් අඩු නම් එන්නේ 5398. පසු සංඛ්‍යාව ගණෙද්දී 5399ට එකක් එකතු වෙනවා. 9 1යි 10න් බිඳු එකක් ඉතුරුයි. 9 1යි 10න් බිඳු එකක් ඉතුරුයි. 3 1යි 4යි 5යි නම් 5400ය. හරි. එතකොට 6000 6000 පෙර ගන්නකොට පුතේ අපි 6000න් බලන්නකො එකක් අඩු කරනවා. 6න් එකක් දුන්නොත් 5යි මෙයා 10 වෙලා එකක් දෙනවා 9යි මෙයා 10 වෙලා එකක් එහාට දෙනවා 9යි මෙයා 10යි 10න් එකක් 9යි. එතකොට 9යි 9යි 5යි. එතකොට එන්නේ පුතේ 5999. 6000ට එකක් එකතු වුනහම 1යි 0යි 0යි 6යි 6001. එතකොට එකතු කරන අඩු කරන සංඛ්‍යාවක් පුතේ මේ එක ස්ථානයට තමයි ලියන්නේ. මේක මෙහෙට නෙමෙයි ලියන්නේ එක ස්ථානයට. අගට තමයි ලියන්නේ එක ස්ථානට යටින් එක. හරි. ඔන්න පෙරපසු. එහෙනම් 1999 නම් පුතේ 1999න් එකක් අඩු කළොත් 9න් එකක් අඩු වෙනවා 8යි. මෙතන 9 9 එක එනම් 1998යි. එකක් එකතු කළොත් 1999ට ඔන්න බලන්න. 9 1යි 10න් බිඳු වෙනවා එකක් ඉතුරුයි. 9 1යි 10න් බිඳු එකක් ඉතුරුයි. 9 1යි 10න් බිඳු එකක් ඉතුරුයි 2යි. 2000. එනිසා පෙරපසු කියන්නේ පුතේ එකක් අඩු සහ එකක් වැඩි දෙපස පිහිටන සංඛ්‍යා දෙක. මම මේ පුතාලට තව එකක් පැහැදිලි කරන්නේ මෙන්න මේ ළමයි වරද්දනවා මෙහෙම ගණන්. මේ බලන්න. 7099 පෙරපසු ලියන්න කියපුවාම අපි දරුවන්ට උගන්වනකොට නිතරම දකින වැරද්දක් තමයි සමහර දරුවෝ මේකට ලියනවා පසු සංඛ්‍යාව 7100ය කියලා. පසු සංඛ්‍යාව 7100ය කියලා උගන්වනවා. එතකොට පුතේ පසු සංඛ්‍යාව 7100 කියලා උගන්වද්දී මේකේ පසු සංඛ්‍යාව 7100ය. එතකොට ඕක සමහර දරුවෝ කරනවා පුතේ එකක් එකතු කරපුවාම 8000යි කියලා ලියනවා. එතකොට මේක වැරදි. 8000 නෙමෙයි. ඒකට තමයි පුතේ මම මේ අභ්‍යාසයෙන් පුතාලට පැහැදිලි කරන්නේ. මොකද 7099ට එකක් එකතු කරන්න කිව්වහම පෙලක් අය ටක් ගාලා කියනවා 8000 කියලා. ඔන්න බලන්න පුතේ 7099ට එකක් එකතු කරපුවාම 9 1යි 10න් බිඳු එකක් ඉතුරුයි. 9 1යි 10න් බිඳු එකක් ඉතුරුයි 1යි. එහෙනම් මොකක්ද එන්නේ? 7100ය. පෙර සංඛ්‍යාව වෙන්නේ පුතේ 7099ට එකක් එකතු කළා මෙතන 8යි මෙතන 9යි
0.7 නම් 7098. හොඳයි. එහෙමනම් පුතේ ඔයාලට දැන් මේ පාඩම් ටික කරගෙන යන්න ප්‍රමාණවත් දැනුම දෙනවා. මොකද ඉදිරියට පුතාලට මේ පාඩම් ටික පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන් මේ වීඩියෝස් බලලා ප්‍රැක්ටිස් කරගන්න. මේ මූලික දේවල් පුහුණු වුණාට පස්සේ අපි පුතේ පාඩම ගොඩාක් ඉදිරියට කරගෙන යමු. එහෙමනම් පුතේ අපි ඊළඟ පුතාලට තියෙනවා මේ පාඩම් වල කරගෙන යන්න තව කොටස් කිහිපයක්. ඒ පැවරුම් වල තියෙන નિયમિત පාඩම් ටික භාග පාඩම කරන්න තියෙනවා පුතාලට. ඊළඟට දිග මිනුම් පාඩම තියෙනවා සංඛ්‍යා රටා. එහෙනම් පුතේ අපි මේ මාසේ තව විශේෂයෙන්ම මේ පාඩම් තුනත් එක්ක ගොඩාක් මම සුළු කිරීම පුහුණු කරනවා. මේ පාඩම් ටිකෙන් පුතාලගේ දැනුම උඩරිම වැඩි දියුණු කරගන්න. හරි. එහෙමනම් පුතේ මම ඔයාලට අද දවසේ කටයුතු නිමා කරනවා. හොඳට මේ ටික ප්‍රැක්ටිස් කරන්න. අපි එහෙමනම් ඊළඟ පාඩමෙන් ඊළඟ සතිය වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා පුතාලට ඊළඟ පාඩමට පිවිසෙන්න. මේ දීලා තියෙන අභ්‍යාස නම් දරුවනේ අර වෙනදට පන්ති කාමරේ ඉඳලා බොහෝම දක්ෂ විදියට කරා වගේ ඊටත් වඩා හොඳින් කරගෙන යන්න. ඉදිරියට පුතාලා ආයි පන්තියකට එන දවසකදී හරි අති දක්ෂ දරුවෝ වෙලා ඔයාලා මං ඉදිරියට එන්න ඕනේ. හරි. එහෙමනම් පුතේ දිගටම මම මේ කටයුතු කරගෙන යනවා. ඔයාලා ওই වැඩ ටික කරන්න, ගුණන වගුව පාඩම් කරන්න, අර බෙදන ගුණ කරන එකතු කරන අභ්‍යාස නිතර ප්‍රැක්ටිස් කරන්න. ඒව කළා ගොඩාක් දක්ෂ දරුවෙක් වෙලා ශිෂ්‍යත්වයේ 190ක් පැනලා 200ට කිට්ටු ලකුණකට යන්න අපි සූදානම් වෙන්න ඕනේ. එහෙනම් පුතේ අදට අවසන්. සියලු දෙනාටම ආයුබෝවන්. හරි.